අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ ලෝකේන විවදාමි ලෝකෝචකෝ භික්ඛවේ මයා විවදති න භික්ඛවේ ධම්මවාදී කේනචි ලෝකස්මින් විවදති තී. සදහවත් ගුණ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර දස බල ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්වයින් වෙනුවෙන් ඊ타ම අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ලෞතුරා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. ධර්ම ශ්‍රවණය කරන්නේ නිවන් දොරටු විවර කරගෙන උත්තරීතර සැනසීම ලබනවා කියන උතුම් චේතනාව ඇතිව යම් කෙනෙක් නිවන සාක්ෂාත් කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ හැමදෙනාම හොඳට සිහිය නුවණ උපදවාගෙන කටයුතු කරන්න ඕනේ. මේ කෙටි වේලාවක් තුල සිද්ධ කරන ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වන්ත හැමදෙනාගේම සිත්වල සිහිය නුවණ වැඩෙන විදිහට ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සිහි නුවණ වැඩෙනවා කියන්නේ නිවන් පිණිස උපකාරී වෙන සතර සතිපට්ඨාන ධර්ම, සතර සම්‍යක් ප්‍රධාන ධර්ම, සතර ඉරිදිපාද ධර්ම, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සත්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ ධර්ම වැඩි දියුණු කරගන්නවා කියන එක. නිවන් පිණිස නැඹුරුව පවතින බෝධිපාක්ෂික ධර්ම හැමදෙනාගේම සිත්වල මොහොතක් පාසා වැඩි දියුණු වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කළේ සංයුක්ත නිකායේ කන්ද සංයුක්තයේ පුප්ප සූත්‍ර දේශනාව. තථාගත බුදුරජාණන් වහන්සේගේ මලක් වැනි වූ පින්බර ජීවිතය පිළිබඳව මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කරලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මවාදී හැටියට හඳුන්වනවා. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම මහා විහාරයේදී
පූජනීය මහා සංඝරත්නය මුල් කරගෙන පුප්ප සූත්‍ර දේශනාව දේශනා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් පෙන්වලා දෙනවා ධර්මවාදී කවදාකවත් මේ ලෝක සත්වයා සමග වාද විවාද කරන්නට යන්නේ නැති බව. පින්වතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මහනෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පත්මයෙන් සම 40 දන්තස්පර්ශයෙන් දේශනා කොට වදාළ 84000ක් වුණු සූත්‍ර විනය අභිධර්ම කියන මේ තුන් පිටකානුගත සද්ධර්මය වාද විවාද කරන්න දේශනා කරපු ධමයක් නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර ශ්‍රී සද්ධර්මය දේශනා කළේ අනවබෝධයෙන් ඉන්න ලෝක සත්වයාට අවබෝධය ඇති කරලා දෙන්න. ඒ වගේම මේ ලෝකෙ ජීවත් වෙන ගොඩාක් අයගේ ඉන්ද්‍රිය බොහොම අසංවරයි. ඇස අසංවරයි, කන අසංවරයි, නාසය දිව ශරීරය මේවා අසංවරයි. අසංවරයි කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියන් වලට ලැබෙන හොඳ අරමුණු වල ඇලෙනවා. ඒ ඉන්ද්‍රිය වලට ලැබෙන අප්‍රියමනාප නොගැලපෙන අරමුණුත් එක්ක ගැටෙනවා. අරමුණු වල ඇලෙන තැන ලෝභය උපදිනවා. අරමුණු වල ගැටෙන තැන ද්වේෂය උපදිනවා. ලෝභ ද්වේෂ උපදිනවා කියලා කියන්නේ කෙලෙස් උපදිනවා කියන එකයි. කෙලෙස් උපදිනවා නම් යම් කෙනෙකුගේ ඇහැ මුල් කරගෙන යම් කෙනෙකුගේ කන මුල් කරගෙන කෙලෙස් උපදිනවා නම් ඒ අයගේ ඉන්ද්‍රිය අසංවර ඉන්ද්‍රිය හැටියට හඳුන්වනවා. එහෙනම් ඒ අසංවර වුණු ඉන්ද්‍රිය ඇති අයට නොදැමුණු ඉන්ද්‍රිය ඇති අයට ඒ අයගේ ඉන්ද්‍රියන් දමනය කරගන්න බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයේ දේශනා කළේ. ඒ වගේම අපේ සංවරශීලී බවක් නැත්නම් හික්මුණු ස්වභාවයක් අපි තුල නැත්නම් නොහික්මුණු තැනැත්තා හික්මවීම පිණිස සංවරය පිණිස තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඒ වගේම මේ ලෝකයේ තියෙන හොඳ නරක නොයෙක් අරමුණු අරගෙන කෙලෙස් වැඩි දියුණු කරගෙන අපි මේ සංසාරයේ නැමැති සැඩපහරට හසු වෙලා ඉන්නේ. සසර සැඩපහරට හසු වෙලා කාම රූප අරූප කියන මේ තුන් භූමිය ඇසුරු කරගෙන භවයෙන් භවයට ගමන් කරන සත්වයාට භවය තරණය කරන්න කාම ඕග භව ඕග දිට්ඨි ඕග අවිජ්ජා ඕග කියන ඕග තරණය කරන්ටයි භාග්‍යවතුන් වහන්සේ උතුම් ධර්මය දේශනා කළේ. අපි කෙලෙස් එක්කම ජීවත් වෙන අය. ඒ කෙලෙස් එක්ක ජීවත් වෙන ලෝක සත්වයාට හාත්පසින්ම ඒ ක්ලේශ ධර්මයන් නිවා දමන්නට කෙලෙසුන්ගේ පරිනිර්වාණය ඇති කර ගැනීම පිණිසයි තථාගත ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. පින්වතුනි, අවබෝධය පිණිස ඉන්ද්‍රිය දමනය පිණිස සංවරය පිණිස ඕග තරණය කරනු පිණිස කෙලෙස් පිරිනිවීම පිණිස දේශනා කරපු ධර්මයක් යම් කෙනෙක්
තර්ක විතර්ක සඳහා වාද විවාද සඳහා යොදා ගන්නවා නම් අන්න ඒ හැම තැනකදීම තණ්හාව, මානය, දිට්ඨිය කියන මේ අකුසල සිතුවිලි වැඩෙන්න ගන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය රාගය උපදින කෙනාට රාගය දුරු කරගන්නයි දේශනා කළේ. ද්වේෂය උපදින කෙනාට ද්වේෂය දුරු කරගන්නයි දේශනා කළේ. මෝහය ඇති කෙනාට මෝහය දුරු කරගන්නයි දේශනා කළේ. හාත්පසින්ම කුසල ධර්ම උපදවා ගන්නට දේශනා කෙරුව ධර්මයක්. යම් කෙනෙක් නොයෙක් ආකාරයේ කෙලෙස් උපදින්ට නොයෙක් ආකාරයේ දෘෂ්ටි උපදවා ගන්නට යොදා ගන්නවා. එතනදී ධර්මය නැමැති කුසලය අරමුණු කරගෙන යම් යම් අයගේ සිත් සතන්වල කෙලෙස් කියන අකුසල ධර්ම වැඩෙන්න ගන්නවා. කෙලෙස් ධර්ම යම් කෙනෙකුගේ හිතේ වැඩි දියුණු වෙනවා නම් ඒත් එක්ක අකුසල චිත්ත චෛතසික වැඩෙන්න ගන්නවා. අකුසල චිත්ත චෛතසික යම් කෙනෙකුගේ හිතක වැඩෙනකොට ඒ අයට සගමොක් සුවය නොලැබිලා යනවා. ඒ වගේම බුද්ධ ධර්මය යම් කෙනෙක් වාද විවාද පිණිස යොදා ගන්නවා නම් අන්න ඒ හැම තැනකදීම නොයෙක් ආකාරයේ දෘෂ්ටීන් උපදිනවා. ඒ දෘෂ්ටීන් ඉස්මතු වෙලා කාලයක් ගත වෙනකොට අධර්ම කරුණු ධර්ම කරුණු වේසයෙන් ජනගත වෙනවා. අධර්ම කරුණු ධර්ම කරුණු හැටියට ඉස්මතු වෙනකොට ධර්මය નિરાයාසයෙන්ම මේ ලෝක ධාතුවෙන් අතුරුදහන් වෙලා යනවා. එහෙනම් අපි හොඳට මතක තබා ගන්න ඕනේ තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර ශ්‍රී සද්ධර්මය දේශනා කළේ තර්ක විතර්ක කරන්ටවත් වාද විවාද කරන්ටවත් නෙවෙයි. දුකටපත් වුණු සත්වයා ඒ සංසාර දුකින් එතර කරන්ටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මය දේශනා කළේ. පින්වතුනි, මේ සූත්‍ර දේශනාවේ තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මවාදී හැටියට හඳුන්වනවා. ධර්මවාදී කියලා කියන්නේ සියල්ල දැනගෙන සියල්ල දැකලා ලෝක සත්වයාගේ අවබෝධය පිණිස දේශනා කරන කෙනෙක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මම කවදාකවත් ලෝක සත්වයා එක්ක වාද විවාද කරන්නට යන්නේ නැහැ. ලෝක ස්වභාවය තත් වූ පරිද්දෙන් දැනගත්ත කෙනෙක්. තත් වූ පරිද්දෙන් කියලා කියන්නේ පින්වත්තුනි, මේ ලෝක ස්වභාවය නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දකිනවා කියන එකයි. ලෝකයේ නිවැරදි ස්වභාවය යථා ස්වභාවය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණය නිවැරදිව දැනගෙන තමා තුළින්ම ඒ ත්‍රිලක්ෂණය දැක්ක කෙනෙක් කවදාකවත් තවත් කෙනෙක් එක්ක වාද විවාද කරන්නට යන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝක ධාතුවේ ඉන්නවා නොයේක් ආකාරයේ පුද්ගලයෝ. පින්වතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ සමග වාද විවාද කරන්න නොයේක් බ්‍රාහ්මණයෝ ආවා.
ඒ වගේම සච්චක නිගණ්ඨනාත පුත්ත වැනි අය බුදුරජාණන් වහන්සේ සමග වාද විවාද කරන්නට ආවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝක ස්වභාවය නියම විදිහට වටහා ගත්ත කෙනෙක් කවදාකවත් තවත් කෙනෙක් එක්ක වාද විවාද කරන්නට යන්නේ නැහැ. හැබැයි මේ ලෝකේ ඉන්නවා ලෝක ධර්ම ඇසුරු කරන ඒ ලෝක ධර්ම නිත්‍ය දුව සාස්වත අවිපරිණාම ධර්ම හැටියට අරගන්නාය. එතනදී පින්වතුනි ලෝක ධර්ම හැටියට හඳුන්වන්නේ පංචස්කන්ධ ධර්ම. මෙන්න මේ පංචස්කන්ධ ධර්ම සමහර අය නිත්‍ය දෙයක් හැටියට ගන්නවා. ඒ වගේම සැප උපදවන දෙයක් හැටියට අරගන්නවා. ඒ වගේම තමයි ආත්ම වශයෙන් සදාකාලික වශයෙන් ගන්නවා. යම් කෙනෙක් මේ පංචස්කන්ධ ධර්ම නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් අරගන්නවා නම් අන්න ඒ අය තුල ඇති වෙනවා සාස්වත දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය කියන්නේ පින්වතුනි භව තණ්හාවට. ඒ සාස්වත දෘෂ්ටිය යම් කෙනෙක් තුල තියෙනවා නම් ඒ අය තුල සිතුවිලි ඇති වෙනවා මේ ස්කන්ධ පංචකය හැමදාම මේ විදිහට පවතිනවා කියලා. ඒ වගේම තවත් නොයෙක් බ්‍රාහ්මණයෝ හිටියා දෘෂ්ටිවාදීන් හිටියා. ඒ අය තුල තිබුණා උච්ඡේද දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ විභව තණ්හාවට. එතනදී මේ ජීවිතයෙන් මේ ස්කන්ධ පරම්පරාව සියල්ල අවසාන වෙනවා කියන ඒ වැරදි දැක්ම සමහර අය තුල ඇති වුණා. තව සමහර අය හිටියා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය තිබුණා. නත්ති දින්නං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා ආදී වශයෙන් සමහර අයගේ සිත්වල තිබුණ වැරදි දැකීම්. දන් දුන්නට සිල් රැක්කට මහා පිංකම් කළාට ඒ වගේ විපාක ලැබෙන්නේ නැහැ. මවට පියාට උපකාර කළාට පළක් නැහැ. ආදී වශයෙන් මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. මේ ලෝකේ ඕපපාතිකව පහළ වෙන සත්වයෝ නැහැ. ලෝක සත්වයාට මඟ පෙන්වන සමන බ්‍රාහ්මණයෝ ලෝක ධාතුවේ නැහැ කියලා ඒ නාස්තිකවාදය මුල් කරගෙන වැරදි දෘෂ්ටීන් වල යෙදිලා හිටිය අය හිටියා. පින්වතුනි මෙන්න මේ වගේ වැරදි දෘෂ්ටීන් වල යෙදිලා ඉන්න අය තමයි මේ ධර්මයේ වාද විවාද පිනිස යොදාගන්නේ. තර්කය පිනිස යොදාගන්නේ. හැබැයි ධර්මයේ නිවැරදි විදිහට දකිනවා නම් ත්‍රිලක්ෂණ වශයෙන් යම් කෙනෙක් ධර්මය දකිනවා නම් අන්න ඒ තැනැත්ත කවදාකවත් කිසිම කෙනෙක් එක්ක මේ ධර්මය මුල් කරගෙන වාද විවාද වලට තර්ක විතර්ක වලට යන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම ලෝක ධර්මයන් තත් වූ පරිද්දෙන් දැනගත්තා. ලෝක ධර්මයන් තත් වූ පරිද්දෙන් දැකගත්තා කියලා. පින්වතුනි මෙන්න මේ ලෝක ධර්ම බුදුරජාණන් වහන්සේගේ තියෙනවා ලෝකවිදූ කියලා බුදු ගුණයක්. ඒ ලෝකවිදූ බුදු ගුණේ තියෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකය
හොඳට දැන අවබෝධ කරගත්තා කියලා. ලෝක කියලා කියනකොට තියෙනවා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්ත ලෝක තුනක්. එක ලෝකයකට කියනවා පින්වතුනි සංස්කාර ලෝකය කියලා. ඊළඟට තව ලෝකයක් තියෙනවා ඒකට කියනවා අවකාශ ලෝකය කියලා. අනිත් එක තමයි සත්ව ලෝකය. පින්වතුනි සංස්කාර ලෝකය හැටියට හඳුන්වන්නේ ප්‍රත්‍යයකින් හටගත්ත හැම දෙයක්ම හඳුන්වනවා සංස්කාර ධර්ම කියලා. ප්‍රත්‍ය කියලා කියන්නේ යම් දෙයක් හටගන්න උපකාරී වෙන දේවල් වලට. අපි අහලා තියෙනවා ලෝක තුනක් තියෙනවා. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය. කාම ලෝකයේ හැටියට ගත්තහම මනුලොව, දෙව්ලොව 6, සතර අපාය කියන මේ 11 වැදෑරුම් භූමියට කියනවා කාම ලෝකය කියලා. ඊළඟට පින්වතුනි රූපාවචර බඹතල තියෙනවා 16ක්. ඒකට කියනවා රූප ලෝකය කියලා. අරූපාවචර බඹතල තියෙනවා 4ක්. ඒකට කියනවා පින්වතුනි අරූපාවචර ලෝකය කියලා. එහෙනම් කාම රූප අරූප කියන මේ කොටස් තුනට කියනවා තුන් භූමිය නැත්තම් ලෝකය කියලා. මෙන්න මේ තුන් භූමියේම තියෙන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම. මෙන්න මේ හේතුවකින් ප්‍රත්‍යයකින් හටගත්ත දේවල් හැටියට හඳුන්වන්නේ සංස්කාර ධර්ම. සංස්කාර ධර්ම කියන්නේ පින්වතුනි පංචස්කන්ධයට. එහෙනම් කාම ලෝකයේ තියෙන පංචස්කන්ධය, රූප ලෝකයේ තියෙන පංචස්කන්ධය, අරූප ලෝකයේ තියෙන පංචස්කන්ධය. පංචස්කන්ධය යම් තැනක තියෙනවා නම් යමක් ප්‍රත්‍ය කරගෙන යමක් උපකාරී කරගෙන තමයි පංචස්කන්ධය හටගන්නේ. ප්‍රත්‍යයකින් හටගත්ත හැම දෙයකටම කියනවා සංස්කාර ධර්ම කියලා. එහෙනම් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන මේ ලෞකික ධර්ම සියල්ල පිළිබඳව ඊටාම හොඳ අවබෝධයකින් කටයුතු කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යමක් උපකාරී කරගෙන යමක් හටගන්නවා නම් ප්‍රත්‍යයකින් හටගන්න ප්‍රත්‍යෝත්පන්න ධර්ම ඒ ඵල ධර්ම පිළිබඳව ඊටාම හොඳ අවබෝධයකින් කටයුතු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා සංස්කාර ලෝකය අවබෝධ කරගත්තා කියලා. ඊළඟට පින්වතුනි අවකාශ ලෝකය. අවකාශ ලෝකය කියලා කියන්නේ පින්වතුනි එක්තිස් තලයකට කියනවා එක අවකාශයක් කියලා. එක්තිස් තලය කියලා කීවේ කාම ලෝකයේ භූමි 11යි, රූප ලෝකයේ භූමි 16යි, අරූප ලෝකයේ භූමි 4යි කියන මෙන්න මේ කොටස් වලට කියනවා එක සක්වලක් කියලා. අපේ බුදුරජාණන් වහන්සේ මෙවැනි සක්වලවල් අනන්ත ප්‍රමාණයක් පිළිබඳව මනාකොට දැන දැක අවබෝධ කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා අවකාශ ලෝකය මනාකොට අවබෝධ කරගත්තා කියලා. මේ අනන්ත සක්වලවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැන දැක අවබෝධ කරගත්තා. ඊළඟට පින්වතුනි සත්ව ලෝකය. සත්ව ලෝකය කියලා කියන්නේ අපි මේ බොහොම ආදරයෙන් ඇසුරු කරන රූප වේදනා
සංඥා සංස්කාර විඥාන කියන මේ පංචස්කන්ධ ලෝකය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්ව ලෝකය හොඳට අවබෝධ කරගත්තා. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ධර්මවාදියෙක් ධර්මය නිවැරදිව දැනගෙන ධර්මය දැකලා ලෝක සත්වයාට වටහා දෙන යම් කෙනෙක් ඉන්නවද, අන්න ඒ අය කිසිම කෙනෙක් එක්ක වාද විවාදවලට යන්නේ නැහැ. තර්ක විතර්ක කරන්නට යන්නේ නැහැ. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සත්ව ලෝකය හැටියට හඳුන්වන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධ ලෝකය ඊටාම හොඳට නුවණින් දැනගෙන නුවණින් දැකලා අවබෝධ කරගෙන ලෝක සත්වයාටත් එහි තියෙන ස්වභාවය වටහා ගැනීම පිණිස දේශනා කළා. පංචස්කන්ධය යම් තැනක තියෙනවා නම් එතන පින්වතුනි වෙනස් වීමට භාජනය වෙනවා. පංචස්කන්ධයේ තියෙන ඕනෑම තැනක් කැඩෙනවා. පංචස්කන්ධයේ තියෙන ඕනෑම තැනක් බිඳෙනවා. කැඩෙන බිඳෙන වෙනස් වෙන ස්වභාවයට කියනවා ලෝක ස්වභාවය කියලා. ඒ කැඩෙන බිඳෙන වෙනස් වීම තියෙන්නේ පංචස්කන්ධයේ. එහෙනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පංචස්කන්ධ ධර්ම සහිත ලෝක ධර්ම පිළිබඳව ඊටාම හොඳ අවබෝධයකින් කටයුතු කළා. ඒ ලෝක ධර්ම පිළිබඳව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණින් දැක්කා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මෙන්න මේ ලෝක ධර්ම නුවණින් දැක්ක යම් කෙනෙක් ඉන්නවද, ඒ නුවණින් දැක්ක කෙනා මේ ලෝකේ යම් දෙයක් නැහැ කියලා කියනවා නම් අන්න ඒ නැහැ කියන දේ ලෝකේ ඉන්න පඬිතුයෝ පිළිගන්නවා. ඒ වගේම මේ පංචස්කන්ධ ලෝකය යම් කෙනෙක් මනාකොට අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්ත කෙනා මේ ලෝකේ යම් දෙයක් තියෙනවා කියලා කියනවද, ඒ දේ පඬිතයින් විසින් පිළිගන්නවා කියලා. මොනවද මේ ලෝකයේ නැති දේවල්? බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ලෝකයේ නැති දේවල් තමයි පින්වතුනි මේ ලෝකෙ කොතනකවත් නැහැ. නিত্য දුව සාස්වත අවිපරිණාම වුණු රූපස්කන්ධය. එතන නিত্য කියලා කියන්නේ පින්වතුනි ස්ථිරයි කියන එක, වෙනස් නොවන කියන එක. දුව කියලා කියනවා ඒ වෙනස් වෙන්නේ නැතිව ස්ථිරව පවතිනවා කියන එක. ඊළඟට සාස්වතයි කියලා කියනවා හැමදාම ඒ විදිහට පවතිනවා කියන එක. අවිපරිණාමයි කියන්නේ විපරිණාමයට වෙනස් වීමට භාජනය වෙන්නේ නැහැ කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ ලෝකෙ නিত্য වුණු, මේ ලෝකේ දුව වුණු, මේ ලෝකේ සාස්වත වුණු, මේ ලෝකේ අවිපරිණාම ධර්ම වුණු රූපස්කන්ධයක් නැහැ කියලා මම දේශනා කරනවා කියලා. ඒක පින්වතුනි අපිටත් නිරන්තරයෙන් වැටහෙනවා. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒ වගේම ලෝකේ තියෙන කිසිම දෙයක් සදාකාලික නැහැ.
ඒ වගේම වෙනස් වීමකට භාජනය නොවි පවතින්නේ නැහැ. රූපය විතරක් නෙවෙයි පින්වතුනි, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාණය. එහෙනම් මේ පංචස්කන්ධයම නিত্য දෙයක් නෙවෙයි, දුව වුණු දෙයක් නෙවෙයි, සාස්වත වුණු දෙයක් නෙවෙයි, අවිපරිණාම වුණු ධර්මයක් නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ නিত্য වුණු ස්කන්ධ පංචකයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය ලෝකයේ ඉන්න පණ්ඩිතයෝ පිළිගන්නවා. ඒ වගේම තමයි මේ ලෝකයේ පවතින දෙයක් තියෙනවා. ඒ පවතින දේ තමයි පින්වතුනි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නතු වෙන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ස්කන්ධ පංචකය. එහෙනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ නැති දේවල් තමයි නিত্য සැපාත්ම කියන පංචස්කන්ධ. මේ ලෝකේ තියෙන දේවල් තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන පංචස්කන්ධ ධර්ම. පින්වතුනි මෙන්න මේ පංචස්කන්ධ ධර්ම නিত্য නොවේයි කියලා වටහා ගන්න නම්, සැප නොවේයි කියලා වටහා ගන්න නම්, ආත්ම නොවේයි කියලා වටහා ගන්න නම් අපි ත්‍රිලක්ෂණය හොඳට පුරුදු කරන්න ඕනේ. පංචස්කන්ධය තුලින් ත්‍රිලක්ෂණය මතු කරගන්න නම් අපි විදර්ශනාව වඩන්න ඕනේ. පංචස්කන්ධය තුලින් ත්‍රිලක්ෂණය ඉස්මතු කරගන්න අපි හොඳට විදර්ශනාව වඩන්න ඕනේ. විදර්ශනා කියලා කියන්නේ ඔන්න ඔය පංචස්කන්ධය ත්‍රිලක්ෂණ වශයෙන් අපි මෙනෙහි කරනවට. මෙන්න මේ පංචස්කන්ධය විදර්ශනාවට ලක් කරනවට කියනවා අපි සතර සතිපට්ඨානය පුරුදු කරනවා කියලා. පින්වතුන් දන්නවා කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය හා ධම්මානුපස්සනා සතිපට්ඨානය කියලා අවස්ථා හතරක් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතනදී පින්වතුනි කායානුපස්සනා සතිපට්ඨානය කියලා කියන්නේ රූපස්කන්ධය විදර්ශනාවට යොමු කරන ආකාරය. වේදනානුපස්සනා සතිපට්ඨානය කියලා කියන්නේ වේදනා ස්කන්ධය විදර්ශනාවට යොමු කරන ආකාරය. චිත්තානුපස්සනා සතිපට්ඨානය කියලා කියන්නේ විඥානස්කන්ධය විදර්ශනාවට යොමු කරන ආකාරය. ධම්මානුපස්සනා සතිපට්ඨානය කියලා කියන්නේ සංඥා හා සංස්කාර ස්කන්ධ විදර්ශනාවට යොමු කරන ආකාරය පිළිබඳව. එහෙනම් පින්වතුනි පංචස්කන්ධය විදර්ශනාවට යොමු කරනවා කියලා කියන්නේ අපි සතර සතිපට්ඨානය හොඳට පුරුදු කරනවා කියන එකයි. යම් කෙනෙක් සතර සතිපට්ඨානය හොඳට පුරුදු කරනවා නම් ඒ තැනැත්තට පුළුවන්කම තියෙනවා මේ මම මගේ කියන ආසාවෙන් ඇලුම් කරන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය නාම ධර්ම හා රූප ධර්ම හැටියට වෙන් කරගන්න. පංචස්කන්ධේ රූපස්කන්ධේ රූප ධර්මයි. වේදනා, සංඥා,
සංස්කාර විඥාන කියන මේ ධර්ම නාම ධර්මයි. මෙන්න මේ පංචස්කන්ධය කියලා කියන්නේ නාම රූප ධර්ම. ඒ නාම රූප ධර්ම හැටියට යම් කෙනෙක් පංචස්කන්ධය හඳුනා ගන්නවා නම් අන්න ඒ තැනැත්තට පුළුවන්කම තියෙනවා මේ නාම රූප ධර්ම හටගෙන බිඳෙනවා. එතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. ඒ බිඳීම නිසා කාය චිත්ත පීඩාවට ලක් වෙනවා. එතන තියෙන්නේ දුක්ඛ ස්වභාවය. ඒවා මම මගේ කියන ස්වභාවයෙන් ගන්නට බෑ. එතන තියෙන්නේ අනාත්ම ස්වභාවයයි කියලා වටහා ගන්න. එහෙනම් අපි කරන්න ඕනේ ත්‍රිලක්ෂණය හොඳින් වටහා ගන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්ම ප්‍රකට කරගෙන නিত্য සැප ආත්ම කියන සංඥාවන් දුරු කරන්න නම් අපි කල යුතු දේ තමයි පින්වතුනි පංචස්කන්ධය විදර්ශනාවට යොමු කරන එක. ඒ විදර්ශනාවට හරවලා කටයුතු කරන කෙනාට හොඳට සතර සතිපට්ඨානය වැඩෙනවා. මේ ලෝකේ ඉන්නවා පින්වතුනි අසුතවත් පෘතජ්ජනාය කියලා කොටසක්. අසුත කියලා කියන්නේ බහුශ්‍රුත භාවයක් නැහැ. ඒ අය රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ කොටස් පහට මම කියලා කියනවා. ඒ කොටස් පහට මගේ කියලා කියනවා. මේ කොටස් පහට කියනවා මගේ ආත්මය කියලා. දැන් බලන්නකෝ ගොඩක් අය ඉන්නවා මගේ රූපය කියලා කියනවා. මගේ වේදනාව කියලා කියනවා. මගේ සංඥා සංස්කාර විඥාන කියලා කියන අය ඉන්නවා. ඒ අයට කියනවා පින්වතුනි අසුතවත් පුතුජන අය කියලා. අසෘතවත් කියලා කියන්නේ බහුශ්‍රුත භාවය නැහැ. බහුශ්‍රුත භාවයක් නැහැ කියලා කියන්නේ ඒ අයට සුතමය ඥානය නැහැ. සුතමය ඥානය කියන්නේ දසවන් යොමු කරලා හොඳට ධර්ම ශ්‍රවණය කරලා අරගත්ත ඒ ඥානය ඒ අයට නැහැ. ඊළඟට චින්තාමය ඥානය යම් දෙයක් නුවණින් මෙනෙහි කරලා ලබාගත් ඥානය නැහැ. ඊළඟට භාවනාමය ඥානය. භාවනා කියන්නේ හිත වැඩි දියුණු කරනවා. කුසල අරමුණක් ඔස්සේ හොඳට හිත වැඩි දියුණු කරගන්නවා. අන්න ඒ කුසල අරමුණක් තුල හිත හොඳට වැඩි දියුණු කරලා ලබාගත් නුවණක් ඒ අය තුල නැහැ. එහෙනම් සුතමය ඥානය නැති, චින්තාමය ඥානය නැති, භාවනාමය ඥානය නැති අයට කියනවා අසෘතවත් අය කියලා. පෘතජ්ජන අය කියලා කියන්නේ පින්වතුනි පුතූනං ජනනාදීහි කාරණේහි පුතුජ්ජනෝ කියලා හඳුන්වනවා. ඒ තමයි ඊටාම බලවත් විදිහට කෙලෙස් වැඩි දියුණු කරගන්න කෙනාට කියනවා පෘතුජ්ජන කෙනා කියලා. නිතර නිතර කෙලෙස් උපදවාගෙන කටයුතු කරන කෙනාට කියනවා පුතුජ්ජන කෙනා කියලා. නොනසන ලද සක්කාය දිට්ඨිය ඇති කෙනාට කියනවා පුතුජ්ජන කියලා. පින්වතුන්ලා දන්නවා සක්කාය දිට්ඨිය දුරු වෙනවා සෝවාන් මාර්ගඥානයටපත් වෙනකොට. එහෙනම් සෝවාන් මාර්ගඥානයෙන් සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ ප්‍රථම ලෝකෝත්තර අධිගමය ලබනවා කියන එක. ඒ ප්‍රථම ලෝකෝත්තර අධිගමය නොලබපු ඉන් මෙහා ඉන්න හැම දෙනාටම කියනවා පුතුජ්ජන අය කියලා. සංස්කාර ධර්ම රැස් කරන කෙනාට කියනවා පෘතජ්ජන කෙනා කියලා. සංතාපයෙන් තැවෙන පරිලාහයෙන් දැවෙන කෙනාට කියනවා පුතුජ්ජන කියලා. මේ ලෝකේ ඉන්න අසෘතවත් පුතුජ්ජන අය රූපය මම කියලා අරගන්නවා.
වේදනාව මම කියලා අරගන්නවා. සංඥා සංස්කාර විඥාන මම මගේ ආත්ම විදිහට අරගන්නවා. ඒ අය තුල තමා පින්වතුනි නොයේක් ආකාරයේ දෘෂ්ටීන් පහළ වෙන්නේ. එහෙනම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ දෘෂ්ටීන් දුරු කරන්නට පංචස්කන්ධයේ විදර්ශනාවට හරවන්න. පංචස්කන්ධයේ විදර්ශනාවට හරවන කෙනාට පංචස්කන්ධය කියන්නේ සත්වයෙක් පුද්ගලයෙක් ආත්ම වශයෙන් පවතින දෙයක් නෙවෙයි. සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් පංචස්කන්ධය හිස් දෙයක් කියලා ඒ අයට හොඳට වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. පින්වතුනි, අපි කල යුතු වෙන්නේ එහෙමනම් මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන නিত্য සැප ආත්ම සංඥාව දුරු කරන්නට හොඳට විදර්ශනාව වඩන එක. ඒ විදර්ශනාවට යොමු කරන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය විදර්ශනාවට යොමු කරන කෙනාට පුළුවන්කම තියෙනවා සියලු දෘෂ්ටීන්ගෙන් අත මිදෙන්න. දෘෂ්ටීන්ගෙන් මිදෙන තැනට කියනවා ඔය සක්කාය දිට්ඨිය දුරු වෙන තැන කියලා. එහෙනම් ප්‍රථම මාර්ගඥාණයට එන්න පුළුවන්කම තියෙනවා. පංචස්කන්ධය විදර්ශනාවට හරවන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි පංචස්කන්ධය අපිට පුළුවන් සතර මහා ධාතුන් වලට වෙන් කරන්නට. ඒකට කියනවා චතු ධාතු අවස්ථානය කියලා. ඊළඟට අපට පුළුවන් මෙන්න මේ පංචස්කන්ධය අටලොස් ධාතු වලට වෙන් කරන්නට. ඒ වගේම අපට පුළුවන් මේ පංචස්කන්ධය ආයතන වශයෙන් විදර්ශනාවට යොමු කරන්නට. තව තැනකදී අපට පුළුවන් පංචස්කන්ධය ස්කන්ධ විදර්ශනාව හැටියට අපිට පුරුදු කරන්නට. අපි බලමු පින්වතුනි, කොහොමද මේ ස්කන්ධ පංචකය අපි අටලොස් ධාතු හැටියට නුවණින් වටහා ගන්න කියලා. පින්වතුනි, පංචස්කන්ධය අපට පුළුවන් ධාතු 18කට බෙදලා වෙන් කරලා වටහා ගන්නට. ඒකෙන් පළවෙනි ස්කන්ධය තමයි රූපස්කන්ධය. රූපස්කන්ධය ගත්තාම පින්වතුනි අපේ ඇහැ තියෙනවා. අපේ කන තියෙනවා. නාසය, දිව, ශරීරය ආදි වශයෙන් මේ කොටස් තියෙනවා. ඒකෙන් අපේ ඇස ගත්තාම පින්වතුනි ඇසට කියනවා චක්කු ධාතුව කියලා, නැත්නම් චක්කු ප්‍රසාද රූපය කියලා කියනවා. මෙන්න මේ ඇස නිර්මාණය වෙන්න රූප කලාප ඔක්කොම 54ක් උපකාරී වෙනවා. ඒවට කියනවා පින්වතුනි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපය හා චක්කු ප්‍රසාද රූපය කියන කොටස් 10. ඊළඟට කාය දසක කියන කොටස් 10, භාව දසක කියන කොටස් 10. එතකොට කොටස් 30ක් තියෙනවා. ඊළඟට චිත්තජ සුද්ධාෂ්ටක, උතුජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියලා අටේ ගොඩවල් 3ක් තියෙනවා. එතන 24යි. මුලින් කියන ලද චක්කු දසක, කාය දසක, භාව දසක කියන කොටස් 30යි. චිත්තජ උතුජ ආහාරජ සුද්ධාෂ්ටක කියන 24ත් එක්ක ඇහැ නිර්මාණය වෙන්න උපකාරී වෙලා තියෙනවා රූප කොටස් 54ක්. එහෙනම් ඒකෙන් චක්කු ප්‍රසාද රූපය විතරයි චක්කු ධාතුව බවට පත් වෙන්නේ. අනිත් රූප 53ම චක්කු ධාතුව නෙවෙයි. ඔය විදියට පින්වතුනි අපිට පුළුවන් චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු. ඊළඟට රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියන දස ධාතුන් රූප වශයෙන් වෙන් කරගන්නට. ඊළඟට මේ රූපය නිසා හටගන්නවා චක්කු විඥාන සිත. ශබ්දය නිසා හටගන්නවා සෝත විඥාන සිත.
ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා සිත් පහක් පහළ වෙනවා. ඒවට කියනවා දෙපස් විඥාන සිත් කියලා. යම් කෙනෙක් විදර්ශනාව වඩනවා නම් එයාට රූපස්කන්ධය දස ධාතු හැටියටත් චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ දෙපස් විඥාන චිත්ත වශයෙන් ආකාර පහකටත් ඊළඟට පංචද්වාරා වර්ජන හා සම්පටිච්ඡන කියලා සිත් දෙකක් තියෙනවා. ඒකට කියනවා මනෝ ධාතු කියලා. ඉතිරි සිත්වලට කියනවා මනෝ විඥාන ධාතු කියලා. චෛතසික ධර්ම වලට කියනවා ධම්ම ධාතු කියලා. එහෙනම් අපිට පංචස්කන්ධය චක්කු සෝත ගාන ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කොටස් 10ටත් දෙපස් විඥාන වශයෙන් නාම ධර්ම හැටියට ආකාර පහකටත් මනෝ ධාතුව කියලා තව ආකාරයකටත් මනෝ විඥාන ධාතුව කියලා තව ආකාරයකටත් ධම්ම ධාතුව කියලා තව ආකාරයකටත් ආදී වශයෙන් ධාතු 18කට වෙන් කරන්න පුළුවන්. එහෙනම් ස්කන්ධ පංචකය ධාතුන්ට වෙන් කරනකොට එතන සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් හැටියට ගන්නට දෙයක් නැහැ. එතන සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් ශූන්‍යයි මේ ස්කන්ධ ධර්ම තුල තියෙන්නේ. ධාතු 18ක් පමණයි කියන ස්වභාවය වටහා ගන්නට පුළුවන් වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මෙන්න මේ ස්කන්ධායතන ධාතුන්ට පංචස්කන්ධය බෙදා වෙන් කරලා දැන අවබෝධයෙන් ලෝක සත්වයාට දේශනා කරනවා. හැබැයි ලෝක සත්වයා ඒවා දැනගන්නේ නැත්තම් දකින්නේ නැත්තම් ඒ අය නොයේක් දෘෂ්ටීන් වලට පැටලිලා මගේ මේ ධර්මයේ වාද විවාද පිණිස යොදා ගන්නවා කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මේ පංචස්කන්ධ ලෝකේ ඉපදුනා. පංචස්කන්ධ ලෝකේ හැදුනා වැඩුණා. පංචස්කන්ධ ලෝකේ නියම ස්වභාවයේ වටහාගෙන පංචස්කන්ධයෙන් එතර වෙලා පංචස්කන්ධයෙන් එතර වෙන හැටි ලෝක සත්වයාට පහදා දේශනා කරනවා. හැබැයි ඒ පංචස්කන්ධයෙන් එතර වෙන ලෝක ධර්මයන් පිළිබඳව මනා අවබෝධයක් වැටහීමක් නොගන්නා අය මේ ලෝක ධර්ම තුලම හිර වෙලා නොයේක් දෘෂ්ටීන්ට යොමු වෙලා කටයුතු කරනවා. ඒ නිසා අපි කරන්න ඕනේ මේ තථාගත ශ්‍රී සද්ධර්මය වාද විවාද කරන්නටවත් නොයෙක් දෘෂ්ටීන් වලට පැමිණීම සඳහා යොදා ගන්න එකවත් නෙවෙයි. අපි කල යුතු වෙන්නේ පින්වතුනි විරාගය පිණිස, නිරෝධය පිණිස දේශනා කරපු මේ ධර්මය නිවීම පිණිස උපකාරී කරගන්න එක. නිවෙන්න දේශනා කරපු කෙනෙක් මේ ධර්මය තර්ක විතර්ක වාද විවාද පිණිස උපකාරී කරගත්තොත් නිවෙන්නේ නැහැ. ඒ හැම තැනකදීම තණ්හාව දිට්ඨිය මානය උපදිනවා. තණ්හා දිට්ඨි මාන තියෙන තැන පින්වතුනි නිවීම වෙනුවට තැවීම තමයි ඒ අය තුල ඇති වෙන්නේ. එහෙනම් මේ ධර්මය නිවීම පිණිසම දේශනා කරපු ධමයක්. බුදුරජාණන් වහන්සේ හරියට මේ ලෝකයේ නැත්තම් නොයේක් ආකාරයේ විල්වල පිපෙනවා සුවඳ ඇති මල්. ඒ මල් ජලයෙන් ඉහළට ඇවිල්ලා හිරු එළිය වැටෙනකොට ලෝකයට සුවඳ විහිදවනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් ඉහළට ඇවිල්ලා ලෝකයෙන් ඈතර වෙන හැටි අපට කියලා දුන්නා. අපි කල යුතු වෙන්නේ ඒ ලෝකයෙන් ඈතර වෙන්න දෙසුව දහම නිවීම පිණිසම උපකාරී කරගෙන වාද විවාදවල තණ්හා දිට්ඨි මානවල නොපැටලී ඒ ධර්මයේ සසරින් ඈතර වීම පිණිසම උපකාරී කරගන්න එකයි. ඒ උතුම් වූ සිතුවිල්ල පින්වන්ත ඔබ හැම දෙනාගේම සිත්වල හොඳට ඇති කරගෙන ධර්මයේ වාද විවාද වලින් තොරව නිවීම සැනසීම පිණිසම උපකාරී කරගන්නවා කියන උතුම් චේතනාව හැම දෙනාගේම සිත්වල ඇති කරගන්න ඕනේ. පින්වතුනි අද දවසේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන්නේ කෑගල්ල මහපල්ලේගම පදිංචි
ඩීවී බන්දුමති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ ධර්ම දේශනා පින්කමේ ආරමුණ වසර 21කට පෙර මියගිය පාඨශාලාචාර්ය පොඩියප්පුහාමි මහත්මයාට පින් අනුමෝදන් කරන්ට ලුතිනන් ධම්මික ප්‍රසාද් පල්ලේගම පුතුට පින්හාමි සහ කේ ගුණරත්මනිකේ යන දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්ට ඩීවී සිරිවර්ධන සහ යූජී බබානෝනා යන දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම මල්මඩුව විහාරාධිපති පොතුපිටියේ ඥානරන්සි ස්වාමින්ද්‍රයන් වහන්සේට ඉක්මන් සුවය සහ දිගාසිරි සාන්තිය ප්‍රාර්ථනා කරන්ට බලාපොරොත්තු වෙනවා. දෙදිගම තෙලියැල්ල මහමළුව ආරණ්‍ය විහාරාධිපති නුගේගොඩ අත්තදස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේ කරගෙන යන ඉදිරි ධර්ම කටයුතු සඳහා ආශිර්වාද සිදු කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණු ප්‍රාර්ථනා සියල්ලම එලෙසින්ම ඉටු කරගන්න මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් බවට පත්වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිදු කරනවා. ධර්ම ශ්‍රවණය කරලාත් කරගත් උතුම් කුසල දහම් පින් කැමැති සියලු දෙවියන්ටත් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් පින්වන්ත ඔබ හැම දෙනාගේම ජීවිතවලටත් අනුමෝදන් වේවා. හැම දෙනාටම බොහෝම ඉක්මනින් මේ දුක් සහගත වුණු සසර ගමන නිමා කරගෙන ලෞතර අමා මහ නිවන් සුවයෙන් සැනසුම උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිදු කරනවා. හැම දෙනාටම තුනුරුවන් පිහිටයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය වාරියපොළ විසුද්ධි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.